ආයුබෝවන්. ගෙවි යන දිනේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. 66 වෙනි ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරේ. නොහැක්කක් නොමැත. රටට එරෙහි ජිනීවා යෝජනා සාමයට අකමැති අයගේ ජයග්‍රහණයක්. ජනපති නිදහස් උළෙලේදී පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා නාම යෝජනා නැහැ. එජාප මහලේකම්ගෙන් ප්‍රකාශයක්. සචින් තෙන්දුල්කාට ಭಾರತයේ ඉහළම සිවිල් සම්මානය. 66 වෙනි ජාතික නිදහස් දිනය අදයි. එකමුතු ගොඩනගමු ලොව දිනන දේශයක් යන තේමා කරගනිමින් 66 වෙනි ජාතික නිදහස් දින උත්සවය අද පෙරවරුවේ අභිමානවත් ලෙස පැවැත්වුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වුණේ කෑගල්ල නිදහස් මාවතේදී. සබරගමුව පළාතේදී ජාතික නිදහස් දින උළෙලක් පැවැත්වුණු පළමු අවස්ථාවද මෙයයි. නිදහස් දින උළෙල සඳහා සහභාගී වීමට ආරක්ෂක මාඩලික ප්‍රධානී ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාගේ පැමිණීම ප්‍රථමයෙන් සිදු වුණා. එම මැතිනියගේ පැමිණීම ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජනාධිපති ලේකම්වරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම සිදු වුණේ ඉන් අනතුරුවයි. 66 වන ජාතික නිදහස් දින සැමරුමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණේ මේ ආකාරයෙන්. මගුල්බෙර වාදන මැදේ ජනාධිපතිවරයා ජාතික ධජය එසවීමෙන් අනතුරුව නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු ආරම්භ වුණා. මෙවර නිදහස් දින සැමරුමේදී ජාතික ගීය අභිමානවත් අයුරින් ගායනා කෙරුණේ කෑගල්ල දිස්ත්‍රික් පාසල් දරුදරියන් 110 දෙනෙකුගේ සහභාගීත්වයෙන්. අනතුරුව ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා බහුමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහි කරමින් විනාඩියක නිහඬතාවක් පැවැත්වුණා. වන ජාතික නිදහස් දින උළෙලේදී ත්‍රිවිධ හමුදා උත්තමාචාර්ය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පුද කෙරුණේ ඉන් අනතුරුවයි. පසුව දේශයේ ප්‍රෞಢත්වය විදාපාමින් නිදහස් සැමරුම් ආචාර්ය පෙළපාලිය ආරම්භ වුණා. එහි ඉදිරියෙන්ම ගමන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. මීට ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් යුද හමුදා සමාජිකින් එක්ව සිටියා. 1948 පෙබරවාරි 4 වන දින දිනා ගන්නා ලද ඒ නිදහසේ 66 වන සැමරුම මෙවර සමරනු ලබන්නේ ඓතිහාසික කන්ද උඩරට කෑගල්ල පුරවරයේදී. එදා සතර කෝරළේ ලෙසින් හැදුණු මේ කෑගල්ල පුරවරයේදී නිදහස් උල්ලක් සංවිධානය වන්නා වූ පළමු වතාවද මෙයයි. එය සබරගමු පළාතේ නිදහස් උල්ලක් සංවිධානය වන්නා වූ පළමු වතාවද වීම විශේෂත්වයක්. ඉතින් ඒ නිදහසේ අභිමානය ලොබට කියන්නා වූ මේ අභිමානවත් උත්තමාචාර්ය පෙළපාලියට එක්ව සිටිනා වූ රණවිරුවන් සංඛ්‍යාව 2400ක්. කාලතුවක්කු රෙජිමේන්තුව කාලතුවක්කු හමුදාව වර්ණද 1954 දී එලිසබෙත් රජන විසින් දිවිහිමියන් සේවය කරනු නියතයි. මාණ්ඩු රෙජිමේන්තුවයි මේ. ශ්‍රී ලංකා නාවික හමුදාව උත්තමාචාර්ය පෙළපාලියට එක් වූ ආකාරයයි මේ. ඊට නාවික හමුදා සමාජිකින් 250 දෙනෙක් එක්ව සිටියා. නාවික හමුදා ධූර්යවාදක කණ්ඩායම ඔබ ඉදිරියෙන් ගමන් කරනවා. පෞරාණික ඉතිහාසයේ ඉන් අනතුරුව උත්තමාචාර්ය පෙළපාලියේ ගමන් ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ශ්‍රී ලංකා පොලිසිය නිදහස් දින උත්තමාචාර්ය පෙළපාලියට මෙලෙස එක්වද්දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද නිදහස් දිනය වෙනුවෙන් සිය උත්තමාචාර්ය පිරිනැමුවා. ජාතික ශිෂ්‍ය බට බලකායේ සහ යොවුන් සේනාංකයේ සමාජිකාවන්ද මෙවර නිදහස් දින උත්තමාචාර්ය පෙළපාලියට එක්ව සිටියා. අනතුරුව පාසල් සහ කලායතන මගින් දේශීය සංස්කෘතිය විදහා දක්වමින් විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කළා. අම්පාර දිස්ත්‍රික්කයේ අතිරිපත්ව සංස්කෘතික මධ්‍යස්ථානයයි සූනියම් යාගය නම් පහතරට ශාන්තිකරණයෙන්
මෙරටට එරෙහිව ගෙනෙන ජිනීවා යෝජනා සාමයට අකමැති අයගේ ජයග්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 66 වෙනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා. දවසේ පුවත අපි නිදහසේ වටිනාකම් මේ රටට ලබා දුන්නා. මේ රටේ සාමය තියෙන හැටි, සංහිඳියාව අපි ලෝකයටම පෙන්නුවා. එදා උතුරේ ජනතාවගේ මානව අයිතිවාසිකම් මුදුර ගන්නකොට ඒවා ජනතාවට ලබා දෙන්න කවුරුවත් ආවේ නැහැ. 2009ට කලින් උතුරේ සෑම පවුලකින්ම කෙනෙක්ව LTTට බැඳෙන්න ඕන. පාසල් ඇරිලා ගෙදර එනකොට දරුවන් බලෙන් LTT පුහුණු කඳවුරට ඇදගෙන ගියා. 2009 දී ත්‍රස්තවාදී අපි අතුගාලා දැම්මේ නැතිනම් අද උතුරේ දරුවන්ට මේ විදියට පාසල් යන්න විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න ලැබෙනවා. නිදහස භුක්ති විඳින උතුරේ ජනතාව පලියක් කරගන්න විදේශ බලවේග උත්සාහ කරන බව අපි තේරුම් ගන්න ඕන. ජනතාව බේරගන්න, මානව අයිතීන් රැකදෙන්න, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, නීතියේ ආධිපත්‍ය රකින්න වගේ දේවල් ඉදිරියට දාලා තමයි රටවල් වලට ඇඟිලි ගැහුවේ. ලංකාවට එරෙහිව ජිනීවාවලදී ගේන්න උත්සාහ කරන යුද අපරාධ චෝදනා සාමීය අකමැති අයගේ ජයග්‍රහණයක් කියලායි මා දකින්නේ. අපි දිනාගත්ත නිදහස රටට අහිමි කරන්න අපි සූදානම් නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. රටේ සෑම ස්තරයක් තුළම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී ඇති ආකාරය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. අද පහළම ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ ඉඳන් ජනාධිපති තනතුර දක්වා සෑම තැනම මහජන මතය නියෝජනය වෙනවා. අපේ මේ තරඟය තියෙන්නේ නිල්, කොළ, රතු, කහ පක්ෂ එක්ක නෙවෙයි. එහෙම නැත්නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර නෙවෙයි, බර්ග ජාතීන් අතර නෙවෙයි. අපේ තරඟය තියෙන්නේ රටට ආදරය කරන්නන් අතර, ද්‍රෝහීන් වින අතර. නිදහසේ අගය පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙහිදී සිය කතාව අවසන් කළේ බුදුදහම ඇසුරින් ඊට උදාහරණයක් ගෙන හැර දක්වමින්. බුදුරජාණන් වහන්සේ එක වතාවක් තමන් ඉදිරියට අම්බට්ට කියන බ්‍රාහ්මණයට කැට කිරිල්ලයක් උපමාවට අරන් නිදහස ගැන වටිනා දේශනයක් කළා. කැට කිරිල්ලිය කියන්නේ ගොවියා පස් පෙරළුවම පස් යට තියෙන පොඩි ඉඩ කැදල්ලක් කරගෙන ජීවත් වෙන කිරිල්ලක්. බුදුහාමුදුරුවෝ මෙහෙම වදාලා කැට කිරිල්ලට පවා ඇගේ කැදැල්ලේ ඇයට ඕන විදියට ජීවත් වෙන්න නිදහස තිබිය යුතුයි. මගේ රටේ ජනතාවට මේ රටේ නිදහසේ ජීවත් වීමට අයිතිය තිබිය යුතුයි. දවසේ පුවත නව යටත් විජිතවාදයේ බලපෑම්වලට යට නොවී අනාගතය තීන්දුව කිරීමට ඇති ජනතා අයිතිය සුරකින්න බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 66 වන නිදහස් උළෙල වෙනුවෙන් සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 66 වන නිදහස් සංවත්සරයේ පවත්වන මේ අවස්ථාවේදී අප ස්වාධීනත්වයත් යලි නැගී සිටින නව යටත් විජිතවාදයේ බලපෑම්වලට අවනත නොවී අනාගතයේ තීන්දුව කිරීමට ඇති ජනතා අයිතීන් සුරැකීමට ප්‍රතිඥා දිය යුතු බව ජනාධිපතිවරයා සිය නිදහස් දින පණිවිඩයෙන් වැඩිදුරටත් පවසනවා. එමෙන්ම බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු නව ශක්තියක් ලැබූ අප ස්වාධීන දේශය දැන් ප්‍රගතිය දෙසට ගමන වේගවත් කර ඇති බවත් ශ්‍රී ලංකාව එක දජයක් යටතේ එක රටක් ලෙස නැගී සිටිනු දැකීම අප සැමගේම සිහිනය බවත් එම නිවේදනයේ සඳහන්. එහි තවදුරටත් දැක්වෙන්නේ ප්‍රෞಢ අතීතයේ උද්වේගයෙන් සහ නූතන ජයග්‍රහණයන්ගෙන් ලද ශක්තිය තුළින් සාමයෙන් සහ සංහිඳියාවෙන් දිවිගෙවිය හැකි දේශයක් අප අනාගත පරම්පරාවට දායාද කිරීමට සැවොම එක්ව ප්‍රතිඥා දිය යුතු බවයි. නිදහස් දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා පවසන්නේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ප්‍රබෝධයක් ඇති කරමින් වැඩිකල් නොගොස් ආසියාවේ ආශ්චර්ය බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි බවයි. එමෙන්ම රටේ ආර්ථික සංවර්ධනය ඉහළ තලයකට ගෙන යාම සඳහා මුහුදු, ගුවන්, අධ්‍යාපන, වෙළඳ සහ බලශක්තිය යන නව පංච බලවේගයන් ඔස්සේ රට ඉදිරියට ගෙන යමින් සැබෑ නිදහසේ අයිතිය ජනතාව වෙත ලබා දීමට රජය කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කරනවා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ 1948 අප ලැබූ නිදහස යලි තහවුරු කරලීමේ වෑයමට එක් වී එය ජය ගැනීමට අද දිනේදී සියලු දෙනා අදිටන් කරගත යුතු බවයි. එමෙන්ම ජනතාවට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස යලි භුක්ති විඳීමට ඉඩ ලබා දීම සඳහා සියලු දෙනා කැපවිය යුතු බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. 66 වන නිදහස් සැමරුමට සමකාමීව දිවිනේ ස්ථාන රැසක සැමරුම් උත්සව පැවැත්වුණා.
නිදහස් දිනය සමරමින් කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ ඇති නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය දිවංගත ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට මල්මාලා පැළඳවීම අද උදෑසන සිදු කෙරුණේ කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන්. කොල්ලුපිටිය පොළොවත්ත විහාරස්ථානයේ ඇති දිවංගත ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිදු කෙරුණා. නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආචාර්ය වෙඩිමුර 25කින් සියාචාර්ය පුද කළේ අද දහවල් කොටුව නාවික හමුදා මුලස්ථානයේ ප්‍රතිපාගාරය අසලදී. 66 වන නිදහස් සැමරුම වෙනුවෙන් මුලතිව් නගරයේ ජාතික දජවලින් සරසා තිබුණේ මේ ආකාරයෙන්. ඉංග්‍රීසීන්ට එරෙහිව සිදු කළ නිදහස් අරගලයේදී ඌව වෙල්ලස්ස කැරැල්ලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එම කැරැල්ලේ ආරම්භය සනිටුහන් වන්නේ 1817 සැප්තැම්බර් 16 වෙනි දින. මීගහ වලව්වේ හිටිහාමි මුදියන්සේ රටේ රාළ විසින් එවකට ඌව දිසාව බාර උපේජන්තවරයා ලෙස කටයුතු කළ සිල්වෙස්ටර් ඩග්ලස් මහතාට හීයකින් විද මරා දැමීමත් සමගයි. ඒ උණගුල රජමහා විහාරස්ථානය ආසන්නයේදී ඓතිහාසිකම සිද්ධිය සහ අදට යෙදෙන නිදහස් දිනය සමරමින් බිබිල නගරයේදී අද සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශවාසීන් අදට යෙදුණු නිදහස් දිනය සැමරුවේ වෙනස් ආකාරයකටයි. ප්‍රදේශයේ සිටින වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් 150කට වැඩි පිරිසක් ජයන්තිපුර තඹලවැව ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයට අද උදෑසන රැගෙන ආවා. ඒ විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශයේ තරුණ පිරිසගේ මැදිහත් වීමෙන් අනතුරුව ඔවුන් නහවා පිරිසිදු කොට ආහාර පාන වලින් සංග්‍රහ කළ අතර පසුව වේලි ආහාර මල්ලක් බැගින් ඔවුන්ට ලබා දුන්නා. හටහයවන නිදහස් දිනයට සමගාමීව ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ ප්‍රධාන උත්සවය වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණා. එෙහිදී ජනාධිපති සමාව යටතේ නිදහස් ලැබූ සිරකරුවන් සංඛ්‍යාව 1233ක්. නිදහස් දිනේදී ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම සිදු කරනවා. මෙලෙස නිදහස් හිමිවන්නේ ස්ත්‍රී දූෂණ, මද්ද්‍රව්‍ය, මනුෂ්‍ය ඝාතන ඇතුළු වැරදි 30කට අදාළ නොවන සිරකරුවන්ටයි. පසුගිය වසර දක්වා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් ලැබූ සිරකරුවන් අදාළ බන්ධනාගාරයෙන් නිදහස් වී ගියද මෙවර නිදහස් ලැබූ සිරකරුවන් වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයට කැඳවා උත්සවාකාරයෙන් නිදහස ලබා දීම විශේෂත්වයක්. සර්වාගමික වතාවත් පවත්වා නැවත බන්ධනාගාරගත නොවී යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා මෙවැනි උත්සවයක් සංවිධානය කර තිබුණා. සුළු වැරදි හා නීති විරෝධී මත්පැන් සම්බන්ධ චෝදනා ලත් සිරකරුවන් 1233 දෙනෙකුට අද නිදහස් හිමි වුණා. ඒ අතර වයස අවුරුදු 75ක් වූ සිරකරුවන්ද වනවා. ඔවුන්ගෙන් සිරකරුවන් 1223 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ අද පැවති උත්සවයට සහභාගී වුණා. මෙලෙස නිදහස ලැබුවන් අතරින් 39 දෙනෙකු කාන්තාවන් වන අතර අඹේපුස්ස තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයේ තරුණයන් 5 දෙනෙකුද නිදහස ලැබූ පිරිසට අයත්. මේ අතර යාපනයේ බන්ධනාගාරයේ කාන්තාවන් 2 දෙනෙකු ඇතුළු සිරකරුවන් 12 දෙනෙකුද නිදහස ලැබුවා. හොරු අල්ලන්න යවන්න හදන කට්ටියක් ඉන්නවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියනවා. එහෙම යවන්න හදන කට්ටිය කවුද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ඉස්සර මැතිවරණ ඉල්ලන්නේ විපක්ෂය. අද එක්සත් ජාතික පක්ෂයට මැතිවරණය කිව්වම ඒගොල්ලන් බය වෙනවා. එක්සත් ජාතික පක්ෂයට වැලේ වැල් නැහැ. අභියෝග රාශියක් මැද්දේ කොළඹ නගර සභාව දිනාගත්තා. කොළඹ හිටපු UNP කාරයෝ ඡන්දේ දවසට මේ එක එක අනම්මනම් කියන්නේ නැතුව ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරා. කොළඹ සමහර අයට තේරෙන්නේ ජෙනීවා ගැන විතරයි. මැතිවරණේ ලං වෙනකොට විපක්ෂ යනවා ජෙනීවා නුවරට. එහෙට ගිහිල්ලා හරි මැතිවරණේ දිනන්න උත්සාහ කරනවා. කඳුළු විකුණලා ඡන්ද දිනන තමයි මේ සැරේ හදන්නේ. ආණ්ඩුවේ ඡන්දේ දාගෙන තියෙන්නේ මාර්තු මාසයේ අපි. එක්සත් ජාතික මානවිකම් කොමිසම රැස් වෙනවා. ලංකාවට එරෙහිව යෝජනාවක් සමත වෙන නියමිතව තියෙනවා. එයා ඒ කියනවා යම් යම් මරණ ඇති වෙලා තියෙනවා. ඒවා ගැන පරීක්ෂණ පවත්වලා ඒගොල්ලන්ට දඬුවම් කරන්න ඕනේ.
එහෙම නැත්නම් අපි ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වනවා. එදා කිව්වේ ඕකම තමයි. එදා කිව්වා ජාත්‍යන්තර බලවේග පරාජය කරන්නට ජනවරම ලබා දෙන්නේ කියලා. අවුරුදු 5කට පස්සේ මේ රජය කියන්නේ මොකක්ද? විදේශීය බලවේග පරාජය කරන්නට ජනවරමක් ලබා දෙන්නේ කියලා. සජිත් මහත්තයා මෙහි ඉඳන් කෑ ගැහුවට සජිත් මහත්තයාට පක්ෂය ඇතුලේ කරන්න පුළුවන් දෙයක් නැහැ. පක්ෂයේ ඔහුට තැනක් නැහැ. එක්සත් ජාතික පක්ෂයත් අද කඩාවැල්ලා තියෙන අවස්ථාවක්. ඒ නිසා දැන් එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා වැඩක් නැති බව ඒගොල්ලෝ තේරුම් ගන්න. ජනතා යුක්ති වෙනුනේ ඉඳලා වැඩක් නැති බව ඒගොල්ලෝ තේරුම් ගන්න. සමහර අය කියන ඒ වුණාට JVP එකේ දෙන්නේ 3 දෙනෙක් ඉන්න එක හොඳයි. මුන් හොරා කනවා. හොරා අල්ලන්න. හොරා අල්ලන්න දෙකක් තුනක් යවන්න කතා කරනවා. හොරු 60ක් විතර යනවා. නැද්ද? ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා. ලබන මාර්තු මාසයේ ජිනීවා මානවහිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනීමට නියමිත යෝජනාව පිළිබඳ එදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇතැයි විදේශ වාර්තා සඳහන් කළා. දකුණු හා මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් ලන්ඩනයේ සංචාරයක නිරත වුණේ මෙරට තෙදින සංචාරයකින් අනතුරුවයි. එහිදී ඇය බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයා ඊයේ හමු වී තිබෙනවා. මෙම හමුව පිළිබඳ ඔහුගේ නිල ට්විටර් ගිණුමේ සඳහන් වන අතර එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බවයි. ඇමරිකාව විසින් ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති යෝජනා පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු වී ඇති බව සඳහන්. නිෂා බිස්වාල් පසුගියදා මෙරට සිදු කළ සංචාරයේදී රජයේ ඉහළ පෙළේ බලධාරීන් විපක්ෂ නියෝජිතයන් මෙන්ම උතුරු නියෝජිතයන්ද හමු වුණා. ඇගේ සංචාරයට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යුද අපරාධ පිළිබඳ විශේෂ තානාපති ස්ටීවන් ජේ රැප් මහතාද මෙරට සංචාරයක නිරත වීම විශේෂත්වයක්. පසුගිය මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනීමට පෙර එරට නියෝජිතයන් මෙරට සංචාරයක නිරත වී තිබුණා. බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා බහර ගැනීම අනිද්දා මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතයි. ප්‍රධාන දේශපාලන පක්ෂ හෙට සහ අනිද්දා දෙදින ඇතුළත මෙම පළාත් සභා සඳහා සිය නාම යෝජනා බහර දෙන බව ප්‍රකාශ කළා. බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ආරම්භ වුණේ පසුගිය ජනවාරි මාස 30 වෙනිදායි. නාම යෝජනා බාර ගැනීම අනිද්දා දහවල් 12න් අවසන් වීමට නියමිත අතර ස්වාධීන කණ්ඩායම් සඳහා අපමුදල් තැන්පත් කිරීමට ලබා දී තිබූ කාලය හෙට දහවල් 12න් අවසන් වනවා. ඊයේ පසරෝ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් 12ක ඇතුළුව ස්වාධීන කණ්ඩායම් 24ක් බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් අපමුදල් තැන්පත් කර තිබුණා. දකුණු පළාත් සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් 9ක් අපමුදල් තැන්පත් කළ බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළා. කෙසේ වෙතත් ඊයේ පසරෝ වන විට ජනසත පෙරමුණ හැරෙන්නට සිසු ප්‍රධාන පක්ෂ බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා බාර දී තිබුණේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා වන නාම යෝජනා සඳහා අපේක්ෂකයන්ගේ අත්සන් ලබා ගැනීම මේ වන විට සිදු කර අවසන්. එම පක්ෂය පවසන්නේ හෙට සහ අනිද්දා යන දෙදින තුළ මැතිවරණයේ පැවැත්වෙන දිස්ත්‍රික්ක 6 සඳහා නාම යෝජනා බාර දීම සිදු කරන බවයි. දකුණු හා බස්නාහිර පළාත් සභා දෙකේ දිස්ත්‍රික් 6 සඳහා තරඟවදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් අද සිය නාම යෝජනා සඳහා අත්සන් තැබුවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පළාත් දෙක සඳහාම දිස්ත්‍රික්ක 3 වෙනුවෙන් දිස්ත්‍රික් නායකින් තමයි පත් කළා තිබෙන්නේ. ඒකේ කණ්ඩායම් නායකින් තමයි පත් කළා තිබෙන්නේ. ඉතින් ප්‍රධාන අමාත්‍යවරේ අපේක්ෂකයන් නම් කිරීම පිළිබඳව අවසන් නිගමනයකට ජාතික නාම යෝජනා මණ්ඩලය මේ දක්වා ඇවිල්ලා නැහැ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා අද හවස මේ පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ අනුව ජාතික නාම යෝජනා මණ්ඩලයේ තීරණය පරිදි තමයි ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා පිළිබඳව අපි නිවේදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ මෙවර නාම යෝජනා සඳහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙක් ඇතුළත් කර නොමැති බවයි. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ මෙවර පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ද අද පැලවත්තේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී නාම යෝජනා සඳහා අත්සන් තැබුවා. ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දුර අපේක්ෂකයා ලෙස කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දුර අපේක්ෂකයා ලෙස නලින් හේවගේ මහතා නම් කර තිබෙනවා. වෘත්තීය වේදීන් ඒ වගේම වෘත්තීය සමිති නායකයින්, ගොවි නායකයින්, වෛද්‍යවරුන්, නීතිඥ මහතුරුන් සහ ගුරුවරුන් එවැනි රටට කිසියම් දෙයක් කළ හැකි වෘත්තීය නිපුණතාවයේ තියෙන පිරිසක් ඇතුළත් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් විශ්වාස කරනවා මේ මැතිවරණයේදී අපිට විශේෂ ජයග්‍රහණයක් අනිවාර්යෙන් හම්බ වෙනවා කියලා. සටනට ඇවිත් තියෙන්නේම මේ මැතිවරණය
තීර්ණාත්මක වෙනත් සලකලා විශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීම අරමුණින් ඕන අභියෝගයකට මුහුණ දෙන්න අපි ලෑස්තියි. නාම යෝජනා බාර දීම හේතුවෙන් හෙට සහ අනිද්දා දෙදින තුල බස්නාහිර සහ දකුණු පළාත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය අජිත් රෝහණ මහතා පැවසුවේ මේ සඳහා 3000ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් අනියුක්ත කරන බවයි. ගල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙක් ගසකින් වැටී තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු යාළුවන් පිරිසක් සමග පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට අවශ්‍ය පුවක් ගසක් කැපීමට යාමේදී ගසින් වැටි කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 31 වෙනිදායි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ගණිතාංශ අධ්‍යාපනය ලැබූ ප්‍රදීප් කාවින්ද මදනායක සිසුවා පසුගිය 31 වෙනිදා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල සඳහා පුවක් ගස් කැපීමට මිතුරන් සමග පාසල අසල පිහිටි ගෙවත්තකට ගොස් තිබෙනවා. එෙහිදී කාවින්ද පුවක් ගසට නැගී ඒ කැපීමට යාමේදී ඉන් වැටී තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. උදේත් මට කිව්වා මේ මෙහෙම යන්න ඕනේ ගස් වර්ගයක් කපන්න මේ හට් එක හදන්න තියේ. ගිහිල්ලා වැටුණයි කියලා මේ ගෙදරට යාළුවෙක් තමයි කෝල් කරලා කිව්වේ. අපි නම් හිතුවේ ගහෙන් වැටුණා කියවම නිකන් සාමාන්‍ය එකක් කියලා. ඉතින් තාමත් හිතා ගන්න බෑ දුකයි ඉතින් මෙච්ච දේ ගැන. මේ පිළිබඳව රිට්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසන්නේ සිද්ධිය පිළිබඳ පාසල් බලධාරීන් දැනුවත් වන සිටි බවයි. ලියක් කපන්න ගියයි කියන එක තමයි අපිට තොරතුරු තිබෙන්නේ. ඒ සැරසෙල කිරීමට යම්කිසි කොඩියක්ද මේ වැනි අවස්ථාවයකට මේ ලිය කපන්න ගියා වෙන්න පුළුවන්. නමුත් පාසල තුල සිදුවක්වත් පාසලේ දැනුවත් බවක් කිව්වා සිදුවක් නොවේයි. විශේෂයෙන් නිවාස භාර ආචාර්යවරයවත් දැනුවත් කරලා නැහැ. ඌවත් යොමු කරලා නැහැ මේ කාර්ය සඳහා. ප්‍රදීප් කාවින්ද මදනායක සිසුවා ජීවිතක්ෂයට පත් වුණේ ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී. රෝහලේදී නිසි ප්‍රතිකාර සිදු වූයේ නම් තම දරුවාට මෙවන් ඉරණමක් අත් නොවන බව ප්‍රදීප් කාවින්දගේ මව පවසනවා. මම ડોක්ටර් එක්කන් ඇවිල්ලා පෙන්නුවා ડોක්ටර් මේ වවනි කළා දරුවා බලන්න කියලා. නෑ අපි ඒකට බෙහෙත් දුන්නේ නෑ කිව්වා. දරුවගේ බඩ රිදෙන මම කිව්වා ඔබලා බලලා තාගෙනෙකුට කතා කරා එන්නේ කියලා. ඒ දොස්තර එන්න පරක්කු වෙනකොට මගේ ඕප් එකේ කියලා යන්න ගියා. මම උදේ අරගෙන good morning අම්මේ කියලා මට කතා කරපු දරුවා. හවස් වෙනකොට බණ ටික යවුවේ ඒගොල්ලෝ එතකොට තමයි දරුවා මැරුණේ. එයාගේ තිබුණේ අත් දෙක කැඩිලා විතරයි. ડોක්ටර්ස්ලා ඒක ගැන විතරයි බැලුවේ. සේලන් බෝතල ඉවර වෙලා 3 වතාවක් ගිහිල්ලා කියලා තියෙනවා. ඒ 3 වතාවෙම ඒකත් දාලා දීලා තිබුණේ නැහැ. මෙම චෝදනාව සම්බන්ධයෙන් අප කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී පැවසුවේ සිසුවාට අවශ්‍ය සියලුම ප්‍රතිකාර ලබා දුන් බවයි. ඒ ශිෂ්‍යයා දවස් දෙකක් අතමන්නීමක් නිසා ඊ රාත්‍රියේ මියගින් තියෙනවා. ඉතින් ඒත් අපිට මේ නිශ්චිතවම කියන්න බෑ මේ සිසුවා මියන් හේතුව මොකක්ද හරියටම කියන එක. මේ අවස්ථාව වෙන විට ඒ පශ්චාත් මානසික වාර්තාකට සිදු වෙනවා. ඉතින් ඒක කටයුතු අවසන් වුණාට පස්සේ තමයි මේ මරණය වෙන්න නිශ්චිත හේතුවක් අපිට හරියටම පැහැදිලි කරලා කියන්න පුළුවන්. ඝාතනයට ලක් වූ මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මෙනවේගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී. මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මෙනවියගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්. බතරමුල්ල සුබූතිපුර පිහිටි මෙල් ගුණසේකර මෙනවියගේ නිවසේ මුළුතැන්ගේ තිබී ඇගේ සිරුර සොයාගැනුනේ පසුගිය දෙවනදා පෙරවරුවේයි. ඇගේ මව්පියන් සහ සොයුරා ආගමික වතාවත් වෙනුවෙන් නිවසෙන් පිටව ගොස් සිටි අවස්ථාවකදී මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මෙනවිය ඝාතනය කර තිබුණා. පසුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලිසිය පසුගිය දෙවනදා රාත්‍රියේම අත්අඩංගුවට ගත්තා. එෙහිදී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කර තිබුණේ තමන් නිවසට ඇතුළු වුණු අවස්ථාවේදී නිවසේ සිටි මෙල් ගුණසේකර මෙනවිය පියකින් ඇන ඝාතනය කළ බවයි. අත්අඩංගුවටගත් සැකකරුගේ ලේ සාම්පල අද දිනේ DNA පරීක්ෂණ සඳහා යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළා. 1997 වසරේ ජනමාධ්‍ය වෘත්තියට එක්ව ඇති මෙල් ගුණසේකර මෙනවිය සන්ඩේ ටයිම්ස් ප්‍රංශ පුවත් සේවය ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටියා. 40 වෙනි වියේ පසු මෙල් ගුණසේකර මෙනවිය මිය යන විට සේවය කරමින් සිටියේ ෆිච් රේටිංగ్ ලංකා ආයතනයේ නියෝජ්‍ය සභාපතිනි ලෙසින්. නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු තවත් ඉන්දිය ධීවරයින් 30 දෙනෙකු ඩෙල්ෆ් දූපත ආසන්නයේදී යාත්‍රා 8ක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෞක හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ ඔවුන් මේ වන විට කණ්කසන්තුරේ වරායට රැගෙන විත් ප්‍රදේශීය බහර ධීවර පරීක්ෂකවරයාට බහර දීමට කටයුතු කරන බවයි. දැන් තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. සුනකින්ගේ සපාකැම්වලට ලක්ව තුවාල ලැබූ වල්ලූරු පැටවකු රිටිකල අධිරක්ෂිතය ආසන්නයේ වෙල්යායක සිටියේදී කැකිරාව ගණේවල පොළ වනජීවී නිලධාරීන් අද බේරාගෙන තිබෙනවා.
බුලත් සිංහල පොලිස් වසමට අයත් සිංහරාජ අඩවියේ කොටසක කලක සිට සිදු කරගෙන ගිය වෙනිවලකට කැපීමේ ජාවාරමක් කළුතර කොට්ටහස අපරාධ විමර්ශන ඒකකය මගින් හසු කරගෙන තිබෙනවා. එහිදී වෙනිවලකට කිලෝග්‍රෑම් 500කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් බාර දී ඇත්තේ බදුරුලිය පොලිසිය වෙතයි. හොරණ සිට රුවන්වැල පළා දහවනේ වෙමින් තිබූ යකඩ පැටවූ ලොරි රථයක් අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ පිටදෙනිය ප්‍රදේශයේදී දෙහියෝවිට සිට අවිස්සාවේල්ල බලා දහවනේ වෙමින් තිබූ කුඩා ලොරි රථයක ගැටීමෙන් ලොරි රථයේ ගමන්ගත් සිව් දෙනෙකු සහ අනෙක් ලොරි රථයේ ගමන්ගත් එක් අයෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කුඹුරු වැඩ සඳහා ඊයේ පසවරුවේ පිටත්ව ගිය පැල්මඩුල්ල ගණේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඔහුගේ කුඹුරේ මිය ගොස් සිටියේදී හමු වී ඇති අතර සිද්ධිය පිළිබඳ කහවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රට වටා හිරු මයික්‍රොසොෆ්ට් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සත්‍යා නඩෙල්ලා නම් කළ බව එම සමාගම අද නිවේදනය කළා. එළඹෙන අගෝස්තු මාසයේදී විශ්‍රාම යන ස්ටීව් බ්ලේමර් වෙනුවට නවපත් කිරීම සිදු කර තිබෙනවා. මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයා සහ සභාපතිවරයා වන බිල් ගේට්ස්ද සිය තනතුරෙන් ඉවත්ව තාක්ෂණික උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත අතර ජෝන් තොම්සන් මයික්‍රොසොෆ්ට් නව සභාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කරනු ඇති. දැන් තවත් පුවත් සමගින් ලෝ වටා හිරු. ලොව වටා හිරු ඉන්දිය සුපිරි ක්‍රිකට් තරුවක්කු සචින් තෙන්දුල්කා එරට ඉහළම සිවිල් සම්මානය වන භාරත් රත්න සම්මානයෙන් අද විදුම් ලැබුවා. ඉන්දිය ජනාධිපති ප්‍රණාබ් මුඛර්ජී අතින් ඔහු එම සම්මානය හිමි කරගත්තේ එම ගෞරවය දිනාගත් පළමු ක්‍රීඩකයා මෙන්ම ලාභාලතමයා ලෙසද ඉතිහාසයට එක්වෙමින්. සිය 200 වෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පසුගිය නොවැම්බරයේදී 24 වසරක් වූ තම ක්‍රිකට් දිවියට සමුදුන් තෙන්දුල්කා එවන විට ක්‍රිකට් පිටියේ ශතක 100ක් රැස් කර තිබුණා. තෙන්දුල්කාට අමතරව රසායන විද්‍යාව පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයෙකු වන CNR රාෝද අද භාරත රත්න සම්මානයෙන් පිදුම් ලැබුවා. This recognition, this award, I'd like to dedicate this to my mother. සම්මානය හිමි කර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ සචින් තෙන්දුල්කා පැවසුවේ මෙම සම්මානය සිය මව ඇතුළු ඉන්දියාවේ සියලු මව්වරුන් වෙනුවෙන් කැප කරන බවයි. I know my cricket is stopped, but I'll continue to back for India and try my best to give the people of India a reason to smile. ලොව වටා හිරු Hero Sports Corner සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා. මේ තරගය පැවැත්වෙන්නේ බංගලාදේශයේ චිතගොන්හිදී. මේ තරගයේ 81 වාසිය දින ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුර පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට එක්වන්නේ වෙනස්කම් දෙකක් සහිතවයි. ආබාධයකට ලක්ව සිටින රංගන හිරත් සහ ශමින් දෙරංග මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වෙනුවට අජන්ත මෙන්ඩිස් සහ නුවන් ප්‍රදීප් කණ්ඩායමට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දිමුත් සහ කෞශල්. ඔවුන් දෙදෙනා පළමු කඩුලට ලකුණු 39ක් එක්කලා. කෞශල් දෙවී ගියේ ලකුණු 11කට. දිමුත් ලකුණු 31කට දෙවී ගියා. අනතුරුව පිටියේ එක් වුණු මහලස සංගකාර තුන්වන කඩුල්ල සඳහා ලකුණු 178ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගුවා. සංගකාර අද සිය ටෙස්ට් දිවියේ 34 වන ටෙස්ට් ශතකය වාර්තා කළා. ලොව වැඩිම ටෙස්ට් ශතකලාභීන් අතර පස්වන තැන හිමිවන්නේද සංගකාරටයි. මහල දෙවී ගියේ ලකුණු 72කට. ඔහු අද වාර්තා කළේ 146 වන ටෙස්ට් අර්ධ ශතකය. මහලගේ දෙවී යාමෙන් අනතුරුව සංගකාර සමගින් පිටියේ එක් වුණු චන්දිමාල් සිව්වන කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් ගොඩනැගුවා. මේ ටෙස්ට් තරඟාවලිය පුරාවටම අසාර්ථක වුණු දිනේෂ් චන්දිමාල් මෙම ඉනිමේදී ලකුණු 27කට දෙවී ගියා. ඒ තරඟය අවසන් වීමට පන්දු වාර 6ක් පමණක් ඉතිරිව තිබියදී පාසල් ක්‍රීඩකයෙකුවත් එල්ල නොකරන අපරීක්ෂාකාරී පහරක් එල්ල කිරීමට යාමෙන් සංගකාර අද 17 වන වතාවටත් ටෙස්ට් ඉනිමකදී ලකුණු 150 සීමාව පසු කළා. මැතිව්ස් ලකුණු 5කට දෙවී ගියේ සකීබ් අල් හසන්ගේ පන්දුවකට අනවශ්‍ය පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීම නිසා. අද දිනේ නිමවන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩලු 5ක් දැවී ලකුණු 314ක් ලබා සිටියා. කුමාර් සංගකාර නොදිවී ලකුණු 160යි. අපි දැන් සූදානම් තවත් ක්‍රීඩාපත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. යගුලේ දැමීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරන්නට චරිත් කපුකොටුව සමත් වුණා. ඒ ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති නිව්යෝක් විවෘත මල්ල ක්‍රීඩා තරඟාවලියේදී චරිත් එහිදී දැක්වූ දක්ෂතාව මීටර 17.43. මීට පෙර යගුලේ දැමීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේද චරිත් කපුකොටුවයි.
2012 වසරේදී ඔහු ඇමරිකාවේදීම මෙම වාර්තාව බිහි කළා. ඒ මීටර 16.83ක දුරක් යකුලිය දමමින් චරිත් කපකොටුව ඇමරිකාවේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන අතර ඊට සමගාමීව මල්ල ක්‍රීඩා තරඟවලටද සහභාගී වෙනවා. හිරු ක්‍රීඩා අංශයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීම තම මූලික අරමුණ බවයි. එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ නැගියන ක්‍රිකට් කණ්ඩායම අතර තුන් දින ක්‍රිකට් තරඟය ඊයේ නිමා වුණා ජයපරාජයෙන් තොරව. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මේ තරඟයේ පළමුවෙන් පන්දුර පහර දුන් ලයන්ස් ක්‍රීඩකින් පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 201ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකින් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 176ක්. දෙවන ඉනිමට ලයන්ස් ක්‍රීඩකින් සියල්ලන් දැවී ලකුණු 383ක් වාර්තා කළා. ඒ අනුව තරඟයෙන් ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 409ක ඉලක්කයක් හිමි වුණා. නමුත් තරඟයේ ජයපරාජයෙන් තොරව අවසන් වන විට ඔවුන් කඩුළු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 192ක්. Hero Sports Corner. ඒ සමගින් අදට අපි සමුගන්න. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අද හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.